ආයුබෝවන්. දවසින් දවස ගොතාගෙන යන ජීවිතයේදී ඒ ජීවිතය ගොතා ගන්න වඩාත් වැදගත් වෙන චරිතයක් තමයි කාන්තාව කියලා කියන්නේ. ඉතින් ඒ කාන්තාව සම්බන්ධයෙන් අද අපි කතා කරන්න සූදානම්. ජීවන ගෙත්තම තුලින්. ඉතින් මේ ජීවිතය ගැන අලුතින් හිතන ජීවිතය ගැන අලුතින් කතා කරන ජීවන ගෙත්තම. ඉතින් ජීවන ගෙත්තමේ අපි මේ කාන්තාව සම්බන්ධයෙන් වගේම රටෙහි මේ සමාජයේ කාන්තාවට පවතින මොන වගේ භූමිකාවක්ද කියන මේ වැදගත් කතිකාවතක් අද ජීවන ගෙත්තම තුලින් ඔබ වෙත ගෙනෙන්නට හිතුවා. ඉතින් ඒ සඳහා අද අපි අපේ වැඩසටහනට ඒ සඳහා ගැළපෙනම චරිතයකට ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කළා. ඒ තමයි ජනමාධ්‍යවේදී සහ සාමය ගැටුම් නිරාකරණය සංවර්ධන අධ්‍යයනය පිළිබඳව පශ්චාත් උපාධිධාරණියක් වන ඒ වගේම පයිරට්ස් පක්ෂයේ කාන්තා උපදේශකවරියක් වශයෙන් කටයුතු කරන ඒ වගේම දෙස් විදෙස් දේශිකාවක් ජීවන අභිප්‍රේරිකාවක් ඒ වගේම ලේඛිකාවක් නිදහස් ජනමාධ්‍යවේදිනියක් කතිකාචාර්යවරියක් ඒ වගේම ළමා හා කාන්තා කටයුතු සම්බන්ධ ක්‍රියාකාරිනියක් වශයෙන් කටයුතු කරන කෞශල්‍යා අබේවික්‍රම මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමියම ජීවන ගෙත්තමට. ඉතින් කෞශල්‍යා මහත්මිය දැන් මේ වැඩසටහන පටන් ගද්දීම මම කිව්වා මේ අපේ ලෝකයක් ගත්තත් ලෝකෙත් වැදගත් වෙන චරිතයක් තමයි කාන්තාව. සමහරක් වෙලාවට අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ලෝකය හැදෙන්නම කාන්තාවකින්. මොකද අම්මා කියන්නේත් කාන්තාවක් හින්දා. ඉතින් අද වෙනකොට මේ කාන්තාව ගැන කතා කරද්දී විවිධ මතිමතාන්තරات එක්ක සමාජයේ ඕනතරම් කතිකාවතක් කතාබහක් ඇති වෙනවා කියලා අපි දන්නවා. මම කැමති ඉස්සලම මේ කාන්තාව කියන්නේ කවුද කියලා අපි හරියටම හැඳින්වීමක් කරලා මේ වැඩසටහන පටන් ගත්තොත් හොඳයි කියලා. ඔබතුමියට අනුව කාන්තාව කියන්නේ කවුද? කාන්තාව කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ලෝකේ ඉන අති සුන්දරම ජීවියා. ජීව විද්‍යාත්මකව ගත්තොත් කාන්තාව තමයි මේ ලෝකේ හැඩ කරන්නේ. මැක්සිම් ගෝකි කියනවා මේ ලෝකේ ලස්සන වෙන්නේ මවගේ කිරිවලනුත් සූර්යාලෝකේනුත් කියලා. ඉතින් කාන්තාවක් නැත්තම් ඇත්තටම මනුෂ්‍ය සංහාරයටම පැවැත්මක් නැහැ. ඒක නිසා කාන්තාව කියලා කියන්නේ සමාජය තුල, කුටුම්බය තුල සහ රට තුල ලෝකයේ තුල අත්‍යවශ්‍යම ජීවියා. වර්තමාන වෙනකොට ඒක එයින් ඔබට ගිහිලා තියෙනවා. මොකද කාන්තාවක් කියලා කියන්නේ එක කාරණයක් කරන කෙනෙක්. ඒ කියන්නේ කාන්තාවගේ භූමිකාව ගත්තොත් අපිට ලඝු කරන්න බෑ. මෙයා මේ දේ විතරක් කරන්න උපන් කෙනෙක්. මෙයා කළ යුත්තේ මේ කාර්යය පමණයි කියලා. මොකද කාන්තාවක් කියලා කියන්නේ සමාජය පුනර්නිර්මාණය කරන කෙනෙක්. තමන්ගේ වර්ගය බෝ කරන කෙනෙක්. ඉදිරියට සනුහරේ ගෙනියන කෙනෙක්. සහ අපේ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය එතකොට ආර්ථිකය දේශපාලනය නායකත්වය ඒ වගේම සංහිඳියාව ඒ සියල්ලම අද ලෝකේ ඊටාම පුළුල් විදිහට පෙන්වලා තියෙනවා ලස්සනට පරිපාලනය කරලා මේ අලංකාර ලෝකයක් නිර්මාණය කළ තියෙන කාන්තාව. ඒකට ලංකාවෙන් වගේම ලෝකයෙන් උදාහරණ ගත්තත් අපිට පෙන්වන්න පුළුවන් ලෝකේ විශාල කාන්තාව නායකත්වයේ දරන රටවල් තමයි අද ලෝකේ ජීවත් වෙන සුන්දරම රටවල් කියලා මේ හඳුන්වලා තියෙන අර්ථකථනය කරන්නේ. ඉතින් ඒ රටවල් වලට තමයි යන්න කියලා කියන්නේ. මිනිස්සු අපේ රටෙන් පවා මිනිස්සු යන්නේ ඒ රටවල් වලට ජීවත් වෙන්න. ඉතින් අර තොටිල්ල නලවන දෑතට මේ ලෝකය පාලනය කරන්න පුළුවන් කියලා මේ විලියම් හොස් කියනවා. ඉතින් තොටිල්ල නලවන්න පුළුවන් නම් දරුවෙක් මාස 10ක් කුස තුල දරාගෙන ඉන්න ඒ දහරණ ශක්තිය සහ දරුවෙක් බිහි කරනකොට ඒ ජීව විද්‍යාත්මක ඇති වෙන ස්වභාවික සියලු වේදනාවන් මවකට දරා ගන්න පුළුවන් නම් ඒ ඉවසීමම ඇති ඉවසීමෙන් ලෝකය පාලනය කරන්න. ඉතින් කාන්තාව කියලා ගත්තොත් ඇත්තටම අපිට මෙහෙම ඉතා කෙටි කාලයකින් කතා කරලා නිම කරන්න පුළුවන් මාතෘකාවකුත් නෙමෙයි. කාන්තාව ගැන ගොඩක් වපසරින් වලින් කතා කරන්න පුළුවන් දානංචය අපිට. ඒතර ඒ කාන්තාව ගැන ගොඩක් වපසරින් වලින් කතා කරද්දී මම කැමතියි දැනගන්න දැන් කාන්තාවකට ගත්තම සමාජයේ අපි දන්න විවිධ භූමිකාවල් තියෙනවා. සමහරක් වෙලට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලට දියණියක් වෙන්න පුළුවන්. ලේලියෙක් වෙන්න පුළුවන්. අක්කා කෙනෙක් නගි කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් යෙහෙලියක් වෙන්න පුළුවන්. මේ විදිහේ විවිධ භූමිකාවන් කාන්තාවක් විසින් රඟ දක්වනවා. මම කැමති කාන්තාව ගැන කතා කරනකොට ওই කාන්තාව රඟ දක්වන ওই භූමිකාවන් ගැන තව ටිකක් අපි කතා කරලාම වැඩසටහනට ගියොත් හොඳයි. ඔව් මම කැමති ධාර්මික ප්‍රවේශයක් ගන්න කාන්තාව ගැන. ඒ කියන්නේ බුදුහාමුදුර බුද්ධ දර්ශනයේ කාන්තාව හඳුන්වන්නේ gedara budun අම්මා කියලා. එතකොට අපි පේන බුදුවරයාට වඩා නොපෙනෙන බුදුවරයාට වඩා පේන බුදුවරයාට අපිට ගරු කරන්න පුළුවන් සමාජයක් අපි තුල ඇති වෙන්න ඕනේ කියන එක තමයි බුද්ධ දර්ශනයේ මතය. එතකොට ශුද්ධ බයිබලයේ කියනවා කාන්තාව කියන්නේ පළ දෙන මිදිවැලක්. එතකොට පළ දෙන මිදිවැලක් කියලා කියන්නේ ඒකේ
ඵලදාව නිතරම මේ රසවත්. ඒක මේ ගෙදරක පළදෙන මිදිවැල තමයි කාන්තාව. එතකොට Hindu ධර්මයට අනුව කියලා කියන්නේ කාන්තාව කියලා කියන්නේ ශ්‍රියා කාන්තාව. ඒ කියන්නේ සිරි දෙව්දුව ගෙදරට ගේන්නේ. ධනය, වස්තුව, සතුට, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය මේ සියල්ලම මවගේ උකුලේ තමයි තියෙන්නේ. ප්‍රේමය දරුවෙක් ලෝකෙට ඉගෙන ගන්න අම්මගෙන්. ඉතින් ඒක නිසා ඒ මවට ගරු කරන සමාජයක් අති සාර්ථක සමාජයක්. මවට ගරු කරන නිවසක් ප්‍රේමය උපරිමයෙන්ම පවතින නිවසක්. ප්‍රීතිය උපරිමයෙන්ම පවතින නිවසක්. එතකොට කාන්තාවට ඇයි සමාජයක් විසින් මෙච්චර වටිනාකමක් දෙන්නේ? ඇයි මේ ආගමික හරයන් තුළ මෙච්චර වටිනාකමක් දෙන්නේ? ඒක දෙන්න හේතුව තමයි කාන්තාව තමයි කුටුම්බය තුළ කේන්ද්‍ර ලක්ෂ්‍යය. මිනිස්යාගේ ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අපි කියනවා හැම සාර්ථකම පුජ්‍යලයක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා. එතකොට ධනංජයද ওই තැනට එන්න ඔයාගේ අම්මා කොච්චර කැපකිරීම කරන්න ඇතිද? ඔයා මව් කුස දරාගෙන ඉන්න මොහොතේ ඉඳලා මේ මොහොත දක්වා. ඒ කාන්තාවගේ දරා ගැනීම, ප්‍රේමය, ඉගැන්වීම, හැසිරවීම, එතකොට යහපත් පුරවැසියෙක් බිහි කරන්නේ කාන්තාව. අම්මා. අද අම්මගේ අප්පච්චිගේ දෙන්නම එකතුව දරුවෙක් බිහි වුණාට සමාජයේ කිසිම කෙනෙක් මම ඇතුළුව කිසිම කෙනෙක් මේ පියාට දොස් කියන්නේ නැන්නේ ළමයෙක්ගෙන් වැරද්දක් වුණාම නේ අම්මට තමයි අහන්නේ. බනිනකොට බනින්නේ අම්මට කියලා. ඒ හේතුව මොකද? ඒ කාන්තාවගෙන් තමයි උත්පාදනය සියල්ලම ජීවිතය ඉගෙන ගන්නෙ. කුඩා දරුවා ජීවිතය ඉගෙන ගන්නේ හැදෙන්නේ එයා සාමාන්‍යයෙන් ඇරිස්ටෝටල් කියනවා පුජ්‍යලයකට ආර්ය සහ පරිසරය බලපානවා කියලා ඒ පුජ්‍යලයා නිර්මාණය වෙන්න. ඉතින් ආර්ය සහ පරිසරය එන්නේ කොතනින්ද? අම්මගේ මව්කිරි ටික බොන තැන ඉඳලා අම්මගේ උකුලේ සුවය ලබන මොහොතේ ඉඳලා තමයි අපේ ජීවියාට ආර්ය සහ පරිසරය ගොඩ නැගෙන්නේ. එතනින් තමයි ලෝකෙ ඉගෙන ගන්නෙ. ඉතින් කාන්තාව කියලා කියන්නේ බොහෝ සෙයින් බොහෝ දේ දරා ගන්න කෙනෙක්. කාන්තාවක් විදිහට ගත්තොත් මම මගෙන් පටන් ගත්තොත් මම දුවෙක්. එතකොට මම මගේ අම්මගේ අප්පච්චිගේ සහ මගේ සහෝදරයින්ට මම සහෝදරියක්. එතකොට ඒගොල්ලන්ගේ සියලුම දේවල් අපේක්ෂා කරනවා මන් තුලින්. එතකොට එතනින් එහාට මම යෝනියට පැමුණුනහම මම ප්‍රේමවන්තියක්. එතකොට බිරිඳක්. දැන් මම මේ මවක්. එතකොට ලේලියක්. එතකොට අලුත් පරම්පරාවක මේ මගේ ස්වාමි පුරුෂයාගේ අලුත් පරම්පරාවේ මම අලුත් සමාජිකාවක්. එතකොට එතන මම ලීලියක් නෑනා කෙනෙක්. එතනින් ගියාම ඒ පෞල් පරිසරයට මම අලුත් දියණියක්. ඉතින් ඒ හැමෝගෙම ගෞරවය ආරක්ෂා කරමින් ඒ හැමෝගෙම ප්‍රේමය දිනාගෙන ඒ කුටුම්බය කොහොමද කළමනාකරණය කරන්න කියන එක මම ජීවිතෙන් කළ යුතු දෙයක්. එතකොට මම දැන් ධනංජය මව හඳුන්වනකොට කිව්ව වපසරින් ගොඩක කාර්ය කරන කෙනෙක්. ඒ සියල්ලටම වඩා බහර්ම දූර කටයුතු තමයි මම අම්මා කෙනෙක්, භාර්යාවක්, ලේලි කෙනෙක්, එතකොට නෑනා කෙනෙක්, දියණියක්, සහෝදරියක් විදිහට මගේ පවුල තුළ තියෙන භූමිකාව ඒක තියෙන්නේ අර අයිස්බර්ග් එක කියලා කියන්නේ අපි මොහොතේ තියෙන අයිස් කන්ද උඩට පෙනුනට යට තියෙන අයිස්බර්ග් එක හරි විශාලයි. ඒක එළියට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති අයිස්බර්ග් එක දරාගෙන තමයි මම මේ සියල්ලම නිර්මාණය කරන්නේ. එතකොට කාන්තාවක් කියලා කියන්නේ එක දෙයකට ලඟු වෙච්ච කෙනෙක් නෙමෙයි. මම කොහේ එයාගේ women role in society කියන එක ලොකු මාතෘකාවක්. කාන්තාවගේ භූමිකාව. ඒ කියන්නේ එකම වෙලාවේ මව්කිරි දෙන ගමන් එකම වෙලාවේ රැකියාව කරනවා. දැන් මේ දවස්වල පැවතින කොවිඩ් තත්ත්වෙත් එක්ක ගොඩක් අය මේ ගෙදර ඉඳලා වැඩ කරනකොට ඒ අය දරුවෝ තියාගෙන දරුවෝ බලාගෙන ගෙදර සියලු වැඩ කටයුතු කරගෙන තමයි රැකියාව කරන්නේ. එතකොට විවිධ භූමිකාවන් එකවර නිර්මාණ එකවර භූමිකාවන් රාශියක් ඉෂ්ට කරන්න ඕනේ. මේ මොහොතේත් මම භූමිකාවන් රසක් කරමින් ඉන්න කෙනෙක්. එතකොට මේ භූමිකා එකක් අතපසු වුණොත් තව ගොඩක් දේවල් මග හැරෙනවා. එතකොට ගොඩක් දේවල් එක දෙයක් එක අතපසු වීමක් වුණොත් ගොඩක් තැන්වලින් චෝදනා වෙලා වෙන කාන්තාවට. වැඩ 99ක් හොඳට කරත් වැඩක් නැහැ කාන්තාවගේ අතින් එක වගකීමක් මග හැරුණොත්. එක දෙයක් අතපසු වුණොත්. ඉතින් ඒක නිසා 100%ක් සාර්ථකව කරගන්නවා කියන එක ඒක දරා ගන්න එක. ඒ වගේම කාන්තාවකට නිසි වටිනාකමක් නොලැබෙන සමාජයක කාන්තාවකට නිසි ගෞරවයක් රැකවරණයක් නොලැබෙන සමාජයක ඒක කරන එක ඉතාම අසීරු දෙයක්.
ඉතින් කාන්තාවගේ භූමිකාව වපසරින් රැසකට විතර ආර්ථිකයට, සංවර්ධනයට, සංස්කෘතියට, දේශපාලනයට, ආගමට, සදාචාරයට, සભ્યත්වයට එතනින් එහාට ගියම ප්‍රේමයට. ලෝකේ පවතින ප්‍රේමය මත. ඒ ප්‍රේමයට කාන්තාවගෙන් වෙන භූමිකාව ගොඩක් වැඩි. ඒ ප්‍රේමය මත තමයි දරා ගැනීම එන්නේ. මවක් විදිහට දැන් අපි දන්නවා අපේ රටේ මේ රැකියාව කරන කාන්තාවෝ මාස 10ම රැකියාවට යන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ප්‍රසිද්ධ නිවාඩු මාස 6යි මාස 3යි ඒ වගේ කාලයක් තියෙන්නේ. එතකොට ඒ දරුවා වැඩට ගෙදර දාලා කිරි එරෙන මවක් රැකියාවට යනකොට ඒ දරන වේදනාව බෙදා ගන්න කවුරුත් නැහැ. ඒ ආයතනයෙන් එන පීඩනය සමග අර මවකගේ තියෙන මවුසෙනෙහස දරා ගන්න එයාව සතුටු කරන්න එයාව සනසන්න අපිට කෙනෙක් නැහැ පරිසරයක් නැහැ. එතකොට එයා ගෙදර ඉන්නේ ඊටාම පීඩනයකින් ඉන්නේ. ඒ ගෙදර දුවගෙන ඉන්නේ දරුවාට බලන්න අර එරිච්ච කිරි ටික නිදහස් කරන්න. එතකොට ඒ ජීව විද්‍යාත්මක සහ මානසික කාරණා අපේ සමාජය තුළ කොහොමද විසිරෙන්නේ බෙදාගන්නේ? කවුද ඒවට අගයන් දෙන්නේ? ඒ කිසිම දෙයක් නැතුව සමහරට ස්වාමි පුරුෂයා අගය කරන්නෙත් නැහැ. ඒක දැනෙන්නේ නැහැ වෙන කෙනෙකුට කාන්තාවකට මිසක. එතකොට ඒ සියල්ලම දරාගෙන හැම වේදනාවක්ම දරාගෙන කඳුල හිර කරගෙන hina වෙන කෙනෙක් තමයි කාන්තාව කියන්නේ. තමන්ගේ වේදනාව දරාගෙන ලෝකයක් හිනස්සන කෙනෙක්, ලෝකයක් හැඩ කරන කෙනෙක් තමයි කාන්තාව කියලා කියන්නේ. ඉතින් ඒ කාන්තාවට ඇත්තටම කරන්න බැරි කිසිම දෙයක් නැහැ. කෞශල්‍ය මහත්මිය, මම කැමති දැනගන්න දැන් අපි වැඩසටහන ගන්න ඔබතුමීක මේ කාන්තාව කියලා කියන්නේ දුක වේදනාව කඳුල හැමදේම හිර කරගෙන සමාජය වෙනුවෙන් කැපෙලා වැඩ කරන චරිතයක් කියලා. ඉතින් දැන් අපිට එදා කාන්තාව ගැන කතා කරද්දී එදා කාන්තාවට වඩා වෙනස්ම මතයක් තමයි අද කාන්තාව ගැන තියෙන්නේ. හැබැයි අද තියෙන මතේ හෙට තියෙයි කියලා අපිට කියන්න බෑ. හෙට වෙනකොට මේ මතේ වෙනසකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මම කැමති මේ කාරණේත් එක්ක මේ අතීතේ ඉඳන් අද දක්වා අද ඉඳන් හෙට දක්වාත් කොහොමද කියලාත් අපි කතා කරමු. ඒතර අතීතයේ එදා ඉඳන් අද දක්වා කොහොමද මේ කාන්තාවකගේ සංවර්ධනය, කාන්තාව නැත්නම් සමාජය ඇතුළට ප්‍රවිෂ්ඨ වීම මොන විදිහටද සිද්ධ වුනේ කියලා කතා කරමු. ඔව් ඒක දනංචි ඇත්තටම හොඳ ප්‍රවේශයක්. ඒ කියන්නේ කාන්තාව අපි ගත්තොත් එහෙම ආසියානු කාන්තාව ගැන අපි කතා කරනකොට ලංකාව ඇලෙන්නේ ආසියාවත් එක්ක නිසා එතකොට 18 වෙනි සියවසෙන් ඉන්න ඔබට ගියාම කාන්තාව හඳුන්වන්නේ හැඳිමිටේ නුවණ තියෙන කිසි දෙයකට නොසුදුසු කිසිම තැනකට ඉදිරියට එන්න බැරි ආර්ථිකයට දායක වෙන්න බැරි කිසිම මේ තැනක් නොදිය යුතු ඊටාම පහත් සත්ව කොටාශයක් විදිහට තමයි කාන්තාව ඒ කියන්නේ අර Hindu වේද ක්‍රමයට අනුව කාන්තාවට තිබුණ ඊටාම පහත් ස්ථානයක්. කිසිම කියන්නේ ඩිසිෂන් මේකින් වලට එන්න බෑ. ඒගොල්ලන්ට තීන්දුව తీරන ගන්න බෑ. ජීවිතය ගැන අයිතියක් නැහැ. විවාහය ගැන තීරණයක් ගන්න අයිතියක් නැහැ. තමන්ගේ අඳින පළඳින විදිහ තමන් කැමති දෙයක් කිරීමේ නිදහසක් තිබුණේ නැහැ. වෘත්තියට ප්‍රවේශෙන්න නිදහසක් තිබුණේ නැහැ. ඉතින් එවැනි යුගයක බුදුරජාණන් වහන්සේ තමයි කාන්තා විමුක්තිය ඇති කරපු ආසියානු කාන්තාවට කාන්තා විමුක්තිය ඇති කරපු පළවෙනි ශ්‍රේෂ්ඨ උත්තමයා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි කාන්තා භික්ෂුණී ශාසනය ඇති කරමින් කිව්වේ කාන්තාව කියන්නේ සමානාත්මතාවය සහ සාධාරණත්වය. ඒ කියන්නේ අපි මේක විෂයක් විදිහට ගත්තාම ඉක්විලිටි and ඉක්විටි කියන සමානාත්මය සහ සාධාරණත්වය කියන දෙක එක ලෙස දුන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කාන්තාවට. ඉතින් ඒක නිසා තමයි ආසියානු කාන්තාව වහල්භාවයෙන් මිදුනේ. නැත්නම් අවුරුදු 60ක බමුණෙක් අවුරුදු 10ක 12ක පුංචි දැරියක් විවාහ කරගන්න පුළුවන්. ඒ තරම් කාන්තාව ඊටාම සෙල්ලම් බඩුවක් කියන්නේ මේ අර ගෙදර හුරතලයට ඇති කරන සතෙක්ට එහා දෙයක් තිබුණේ නැහැ කාන්තාවට. ඒ විමුක්තිය ඇති කළ දුන්නේ බුදුරජාණන් වහන්සේ. එතනින් ඒ විමුක්තිය ඇති වුණාට පස්සෙත් කාන්තාවගේ ජීවිතයේ සුගතිකාමී එකක් උනේ නැහැ. ඒ කියන්නේ කාන්තාවට යම්තාක් නිදහසක් විතරයි ඇති උනේ. දැන් UN ඉන්ඩෙක්ස් එකේ හඳුන්වන්නේ කාන්තාවන් කියලා කියන්නේ poorest among poor කියලා. ඒ කියන්නේ දිලිඳුන්ගේ අන්තම දිලිඳුන් කොට්ටාශය තමයි කාන්තාව. ඒ කියන්නේ කාන්තාවට ආර්ථිකයක් නැහැ. ආර්ථිකයට ප්‍රවේශ වීමේ ඉඩහසරක් නැහැ. අධ්‍යාපනයක් නැහැ. ඉතින් එහෙම වකවානුවක ඇමරිකාවේ කීප දෙනෙක් ඉන්නවා ජේස් මිල් හැරට් ටේලර් සූසන් ඇන්තනි වගේ කාන්තාවෝ මේ කාන්තාවාදී අදහස් දරන කාන්තාවෝ
ඉදිරිපත් වෙලා කියනවා මේක හරි නරක තත්වයක්. කාන්තාව ආර්ථිකයට දායක වෙන්න ඕනේ කියලා මයික්‍රෝ ක්‍රෙඩිට් ෆයිනෑන්සින් ක්‍රමය, ඒ කියන්නේ සුළු කණ්ඩායම් වල මූල්‍ය උත්පාදන ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනේ කියලා කාන්තා විමුක්තිය ඇති කරන්න ඕනේ ආසියානු රටවල් වලට කියලා මේගොල්ලෝ කාන්තාවෝ හඬ නගනවා. ඒගොල්ලන්ගේ හඬ නැගීමත් එක්ක 19 වන සියවසේ මැද භාගයේ වගේ 1950 වගේ වෙනකොට කියනවා ආසියානු කාන්තාවන් පුංචි ගෘහස්ත ඉපයීම් වලට හවුල් කරගන්න ඕනේ කියලා. ඒකත් එක්ක තමයි කාන්තාවට ආසියානු කාන්තාවට යම් සංවර්ධනයමය ක්‍රියාවලියට බද්ධ වීමේ හැකියාවක් ලැබෙන්නේ. දැන් අපේ රටට 1945 තමයි නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ. එතකොට 1945 දී තමයි ශ්‍රී ලාංකික කාන්තාව අධ්‍යාපනයට යොමු වෙන්නේ. හැබැයි 1945 ශ්‍රී ලාංකික කාන්තාව අධ්‍යාපනයට යොමු වීමත් එක්කම 2001 වගේ වෙනකොට 90%ක් විතර සාක්ෂරතාවයෙන් ඉහළම තැනට එන්නේ කාන්තාවෝ. අපේ පිරිමින්ට වඩා 93%ක් සාක්ෂරතාවයේ කාන්තාවන්ට තියෙනවා ලංකාවේ දැන්. හැබැයි එතකොට 1960 වෙනකොට ලෝකයේ පළවෙනි ව්‍යවස්ථාදායක ඉහළම ධූරය ලෝකයේ පළවෙනි මේ අග්‍රාමාත්‍යවරිය නිෂ්පාදනය කරනවා ලංකාවේ. ලෝකයේ ප්‍රථම. එතකොට එච්චර ප්‍රබල තැනකට කාන්තාව එක පැත්තකින් එනකොට අනිත් පැත්තෙන් කාන්තාව ඊටාම ඌනගාමී විදිහට තමයි එන්නේ. එක පන්ති දෙකක පරතර දෙකක් අහස සහ පොළොව වගේ. එතකොට මේ 1945න් අධ්‍යාපනයට නිදහස් අධ්‍යාපනයට ලංකාවේ කාන්තාව ප්‍රවේශ වෙනකොට අපි හොඳටම අවබෝධයෙන් කතා කර යුතු කාරණයක් තමයි 1960 ඒ කියන්නේ අවුරුදු 15කින් වගේ ලෝකයේ ප්‍රථම අගමැතිනිව නිෂ්පාදනය කරනවා. හැබැයි 2021 දී තමයි මේ අපේ රටේ මේ රැකියා ශ්‍රේෂ්ඨය ගත්තොත් එහෙම මේ රැකියා කාන්තාවකට ඉස්සරහට මතුවෙන්න තියෙන අවකාශය කොච්චර අඩුද කිව්වොත් ලංකාවට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත් වෙන්නේ 2021. එතකොට එතන ඒ අන්ත තුනේ බලන්න ගලා යාම කොච්චර මේ පරාසයක් කාල පරාසයක් තියෙනවද කියලා. එතකොට ඒ කාල පරාසයට හේතුව මොකක්ද? මේක පුළුල්ව සාකච්ඡා කළ යුතු කාරණයක්. එතකොට ලෝකයට පළවෙනි අග්‍රාමාත්‍යවරිය 1984 දී විධායක ජනාධිපතිවරයක් බිහි කරන රටක්. හැබැයි රැකියා ශාස්ත්‍රය ගත්තොත් ඒ රැකියා ශ්‍රේෂ්ඨයෙන් කාන්තාවට ඉදිරියට එන්න තියෙන ඉඩ පරිසරය ඉතාම අවමට්ටමක තියෙන්නේ. එතකොට කාන්තාව සංවර්ධනය තුලට දායක වීම ඇමරිකාවෙන් අපිට ලැබිච්ච එක භාගයක් වුණාට ඒකත් එක්ක සමගාමීව යනකොට අපි ආසියාවේ ඉතාම පහළ තැනක තමයි ලංකාව වශයෙන් ගත්තොත් ඉන්නේ. ඒකේ පැතිකඩ කීපයක් තියෙනවා. දේශපාලන වශයෙන් ගත්තොත් ඉතාම පහළ තැනක ඉන්නේ. 2% වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ දේශපාලන කාර්යාලය කාන්තාව විසින් පවත්වාගෙන යන්නේ. එතකොට 2015 වෙනකොට 100% වගේ ප්‍රමාණයක් තමයි කාන්තාවෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ඉතාම අඩු ප්‍රතිශතයක්. අපි කාන්තා නියෝජනය කියන්නේ එක රටවල් 189කින් අපේ ලංකාව දේශපාලනයට කාන්තාවන් නවතින මේ ස්ථානයේ ඉන්නේ 179. 179. එතකොට එතන ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරය නිෂ්පාදනය කරපු රටක කාන්තාවන් දේශපාලනට සහභාගී වීමේ නියෝජනය තියෙන්නේ 179. එතකොට ඒක හරි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ලංකාව වශයෙන් ගත්තාම. එතනින් හට ආර්ථික වශයෙන් ගත්තාම දැන් සාක්ෂරතාවයේ 93ක් තිබුණාට කාන්තාවන්ට රැකියාව අතරින් ඉදිරියට එන්න තියෙන අවකාශය ඉතාම අඩුයි. එකක් අපේ රටේ තියෙන වේජ් ගැප් එක වැටුප් විෂමතාවය ඉතා වැඩි. 30%ක් 36ක් වගේ ප්‍රතිශතයක් තමයි කාන්තාවන්ගේ පුරුෂයන් අතරේ තියෙන වැටුප් විෂමතාවය. එතකොට අපි කිව්වට අපි සමානව සලකනවා කියලා සාධාරණව සලකනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ UN index එකේ inequality level එක ගත්තොත් එහෙම රටවල් 179කින් විතර ලංකාවේ ඉන්නේ 74 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ සමානව සලකනවද කියන තැන ගැටලුවක් තියෙනවා. ඉතින් අර අපි කතා කරාට කාන්තාවන්ට නිදහස තියෙනවා කියලා අපිට කාන්තාවන්ට නිදහස තියෙන ඡන්ද අයිතියෙන් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් කාන්තා නියෝජනයක් ගැන 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහනක් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම මේ අග්‍රාමාත්‍යවරිය ලෝකයට නිෂ්පාදනය කරපු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තා නියෝජනය ගැන සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මූලික මානව අයිතිවාසිකමක් විදිහට ඡන්දය ප්‍රකාශ කරන්න විතරයි පුළුවන්. හැබැයි ඒකේ තව කාරණයක් තියෙනවා. ලංකාවේ සමස්ත ජනගහනයෙන් 52.1% කාන්තාවෝ. ඊට අද ඒ 151 ඔය කියන ඒ ප්‍රතිශතයට නිසි තැනක් ලැබිලාද නැද්ද කියන තැන ගැටලුවක් තියෙනවා නේද? ලොකු ගැටලුවක් තියෙනවා. මට නම් විශාල ගැටලුවක් තියෙනවා. කිසිම තැනක් ලැබිලා නැහැ කිසිම ශාස්ත්‍රයක. දැන් ගත්තොත් එහෙම අධ්‍යාපනයේ සුදුසු රැකියාවන් ලබා දීම කාන්තාවන්ට වෙන්නෙම නැහැ. අපේ රටේ. එතකොට සුදුසන්ට සුදුසු තැන දීම අපේ රටේ වෙන්නේ නැහැ. එතකොට මම හොඳම උදාහරණයක් විදිහට රුවන්ඩාව ගැන කතා කරන්න කැමතියි. මොකද රුවන්ඩාව කියලා කියන්නේ 1994 ලෝකයේ දරුණුම මිනිස් සංහාරය තිබුණු රට. ඒකේ හුටු ටුට්සින් අතර යුද්ධයක් පැවතුණා, සිවිල් යුද්ධයක්. එතකොට ටුටුලා හුට්සිලාට විරුද්ධව සටන් කරා. මාස 3ක් වගේ ඇතුළත කාලයකදී ලක්ෂ 8ක් මරනවා. ඒ වගේම කාන්තාව දූෂණය කරලා ඒ වගේම ඊටාම බිහිසුණු මිනිස් සංහාරය, දරුණුම මිනිස් සංහාරය තිබ්බේ රුවන්ඩාවේ. මිලියන 2ක් විතර අනාථ වෙනවා ජනතාව. එහෙම තිබුණ රටක් 94 දැන් වර්තමානයේ වෙනකොට ලෝකයට සාමය, සංහිඳියාව, සංවර්ධනය සහ සහජීවනය හොඳින්ම පුරුදු කරන ලෝකයේ ප්‍රධාන පෙළේ රට. මොකද රහස? රහස තමයි ඒ රුවන්ඩාවේ පාර්ලිමේන්තුවේ 67.5% කෙනෙක් කාන්තාවෝ. මම මුලින්ම ප්‍රවේශයක් වුණා හැම ආගමික ශාස්ත්‍රවරුන්ම කාන්තාවෝ කවුද කියලා හඳුන්වලා දීලා තියෙනවා. නිරායකන විශේෂ තැනක් දීලා තියෙනවා. එතකොට ඒ විශේෂ තැනක් දීලා තියෙන්නේ කාන්තාව ප්‍රමුඛ වෙන සමාජයක් තමයි සංවර්ධනය ඉහළින්ම පෙන්වන රටක් වෙන්නේ. සාර්ථකත්වය ඉහළින්ම පෙන්වන රටක් වෙන්නේ. දැන් මේ ලෝකයේ මේ කියන්නේ ස්වීඩනය, ස්විට්සර්ලන්තය, නෝර්වේ වගේ රටවල් ගත්තොත් 70%ක් කාන්තාවෝ තමයි පාලනය කරන්නේ. බහුතරය කාන්තාවෝ. එතකොට මේ බහුතරය කාන්තාව වෙනකොට කාන්තාව කියන්නේ forgive and forget. ඒකනේ සාමයේ තියෙන මේ concept දෙක. එතකොට මේ සමාව දෙන්න කාන්තාව පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම අමතක කරන එකටත් පසුබට වෙන්නේ නැහැ. දැන් හුටු ටුට්සිලන් අතර තිබුණ මේ මිනිස් සංහාරය ඉතා ඉක්මනින් අමතක කරලා ඉතා ඉක්මනින් සමාව දීලා ඉතා ඉක්මනින් සංහිඳියාව ඇති කරලා සාමය සහජීවනය ඇති කරගෙන මේගොල්ලෝ සංවර්ධනය කරා යන මාවතට අවතීර්ණ වෙන්න හොඳින්ම පුළුවන් උනේ කාන්තාව බහුතරයක් ඒ රට පාලනය කරන නිසා. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ඒ සියල්ලගෙන්ම ආශිර්වාදය ඒගොල්ලන්ට ලැබෙනවා. නමුත් අපිට ඇයි අද අපි ලංකාව විදිහට මේ තැන ඉන්නේ? මොකද ආසියාවේ ගත්තොත් දකුණු ආසියාව ගත්තොත් දැන් නේපාලය කියලා කියන්නේ ලීස් ඩෙවලොපින් කන්ට්‍රි එකක්. ඒ කියන්නේ ඌණ සංවර්ධනය වෙන රට. ඒ රටෙත් 50% කාන්තා නියෝජනය තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව කියලා කියන්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටක්. ඒතර අපි නේපාල් වලට වඩා ඉහළින් ඉන්න රටක්. නමුත් අපේ කාන්තා නියෝජනය 2018 දී තමයි 25%ක්වත් එන්න ඕනේ කියලා ආවේ. එතකොට අපේ මේ රටේ පීතෘ මූලික සමාජ ක්‍රමය තුළ අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවන්ට තැන දීම. කාන්තාවන්ට ගරු කිරීම. එතකොට gedara budu namma කියලා කිව්වට අම්මට ගරු කරන්නේ නැති සමාජයක්. එතකොට කාන්තාවට ගරු කරන්නේ නැති සමාජයක්. එතකොට අපිට තියෙන නිදහසක් විතරයි. අධ්‍යාපනයේ නිදහස තියෙනවා, ඡන්දේ පාවිච්චි කරන්න නිදහස තියෙනවා, රැකී රක්ෂාවක් කරන්න යම් තාක් දුරට අවම නිදහසක් තියෙනවා. ඉතින් මේ විෂය කරුණු අපි ගොඩාක් පුළුල් කතා කරන්න ඕනේ ධනංජය. අනිවාර්යයෙන්. ඒතර ඔය විෂය කරුණුත් එක්ක කතා කරගෙන යනකොට දැන් මේ ඔබතුමියගේ කතාව අහගෙන ඉන්නකොට දැන් අත්‍තරම ප්‍රශ්නයක් පැන නගෙන දැන් අද වෙනකොට කාන්තාව වෙනස් කොට සැලකීමක් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් 50% ගානක, ඒ කියන්නේ 50කටත් එහා ගිය ප්‍රතිශතයක කාන්තාවන් අද වර්තමානයේදී අපේ රටින් කතා කරනකොට ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. හැබැයි ඒ ජීවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට අද වෙනකොට ඒගොල්ලන්ට ඉදිරියට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක වෙනවද? නැත්නම් එතනින් එහාට ගිහලා කතා කරනකොට ආර්ථිකයට හෝ වේවා, දේශපාලනයට හෝ වේවා, මේ සමාජයේ කටයුතු වලට සම්බන්ධ වෙන්නට හෝ වේවා කාන්තාවකගේ දායකත්වය සමාජයට ලබා ගන්නට අද මොන වගේ වැඩපිළිවෙලක්ද එතකොට ක්‍රියාත්මක වෙන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද අද සමාජයත් එක්ක? ඇත්තටම මම කාන්තාවාදී
කෙනෙක් විදිහට කාන්තාවාදී නායිකාවක් සහ මවක් සහ කාන්තාවන්ගේ විමුක්තිය අපේක්ෂා කරන චරිතයක් විදිහට කිසිසේත්ම මට මේ ක්‍රමය සාධාරණීකරණය කරන්න බෑ. මොකද අපි ආගම පැත්තෙන් ගත්තත් සංස්කෘතිය පැත්තෙන් ගත්තත් දේශපාලන ආර්ථිකමය සමාජීයමය කියන මේ සියලුම අංශ දිහා බැලුවහම ලංකාවේ කාන්තාව ඉන්නේ ඊටාම පහළම මට්ටමක ප්‍රාථමික අවධියක. ඒ කියන්නේ මෙතන වෙනස් විය යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ කාන්තාව දැන් මම දන්න අති දක්ෂ මේ පාශ්චාත් උපාධිය අරගෙන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියෝ වෙන්න ඕන අය, එතකොට මේ සමාජයේ ගොඩනගන්න හොඳ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විය යුතු අය ඉන්නවා ගෙවල් වලට වෙලා සාමාන්‍යයෙන් ගුරුපත් වීමක්, සංවර්ධන නිලධාරීන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවල බාහිර කතිකාචාර්යවරුන් ඒ විදිහේ කටයුතු කරගෙන සාමාන්‍ය විදිහට ගෙවනවා. ඉතින් හරි කනගාටුදායකයි. හැබැයි සමහර වෙලාවට අර දේශපාලන ක්‍රමය තුල ලංකාවේ ඒගොල්ලෝ ලිංගික අල්ලස්, මුදල් අල්වස්, එතකොට පෞල් වාදය, නෙපොටිසම්, ඒ කියන්නේ දන්න හිතවත්කම් මත පදනම් කරගෙන මේ රැකී ආරක්ෂා දෙනවා. සමහරවිට සාමාන්‍ය පෙළ පාස් නැහැ, හරියට උසස් පෙළ පාස් නැහැ. ඉතින් ඒ අය ඉහළ තනතුරු වලට එනවා. ඒ වගේම තියෙන අර මං කිව්වා වගේ වේජ් ගැප් එක, වැටු පිෂමතාවය. එතකොට දැන් ඉගෙන ගත්ත කෙනෙක්, දැන් මම වගේ කෙනෙකුට මට මේ රටේ කරන්න රස්සාවක් තියනවද කියන ප්‍රශ්නේ එනවා. එතකොට මගේ දැනුමට සහ මගේ හැකියාවන් වලට සුදුසු තැන දෙනවද මේ රට අපිට? දෙන්නේ නැහැ කිසිම අංශයකින්. වගකීමෙන් කතා කරන්නේ මම. ඒ කියන්නේ දේශපාලන වශයෙන්වත් සමාජීය වශයෙන්වත් දැන් අපි හිතමුකෝ හොඳම උදාහරණය ඊයේ කැබිනට් මණ්ඩලයක් පත් වුණා. ධර්මයෙන් පවතින්නේ නැති රටක් ධර්මයේ විසින් ආරක්ෂා කරන්නේ නැහනේ. ඉතින් අද අපි මේ රටේ මේ මූණ දෙන ව්‍යසනය නිකන් ඇති වෙච්ච ව්‍යසනයකුත් නෙමෙයි. මේ සියල්ලටම හේතු කාරණා වෙනවා. එතකොට කාන්තාවන්ට ගරු කරන්නේ නැත්නම්, කාන්තාවට දිය යුතු තැන දෙන්නේ නැත්නම්, කාන්තාව අස දැන් ගොඩාක් දැන් මම ගෘහස්ථ හිංසනය ගැන කටයුතු කරනකොට හරියට මේ මිනිස්සු එනවා මගේ ගාවට ප්‍රශ්න අරගෙන. ඉතින් ඒ අරගෙන එනකොට පෞල් ජීවිතය තුළ කාන්තාවන් කියන්නේ ගේ ඇතුළු ඩිස්ක්‍රිමිනේෂන් වෙනස් කොට සැලකීම. කියන්නේ සමහරලාට සමහර උගත් දක්ෂ කාන්තාවෝ ඉන්නවා ස්වාමි පුරුෂයා විසින් හරියට පාලනය කරන මිරිකන තලාපෙලා දමන මේ මම කතා කරන්නේ මේ ගම්වල නෙමෙයි, මේ කොළඹ 7 කොළඹ 5 මම දන්න ජීවිත, මම ඇතුළුව මම දන්න ජීවිත ගැන කතා කරන්නේ. දැන් එතකොට මට උනත් ඒ ප්‍රශ්නේ මම පශ්චාත් උපාධි දෙකක් කරා. ඉතින් මම කරනකොට මගේ පුතාට මාස 4යි මම පටන් ගන්නකොට පුතා පුංචි කාලේ කරේ. එතකොට මට ශිෂ්‍යත්වයක් හම්බෙලා නේපාල් යන්න වෙනවා. ඒවත් එක්ක මට පවුල තුලින් එන පීඩනය එක්ක අධ්‍යාපනය නවත්තන්න දරුවා නිසා, පවුල නිසා. එතකොට අර අපිට ඉදිරියට යන්න තියෙන අවකාශය මේ ඇහිරෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ කියන්නේ ඒක දරාගෙන එකට ගමන් කරන්න පුළුවන් පෞල් පරිසරයක්වත්, සමාජ පරිසරයක්වත්, ආර්ථික පරිසරයක්වත්, දේශපාලන පරිසරයක්වත් අපේ ලංකාව තුල නැහැ. කෞශල්‍ය මහත්මිය, දැන් ඔය අපි ඔය පරිසර ගැන කතා කරා, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, පෞල් පරිසරය, මේ පරිසර කීපයක් ගැන කතා කරන්නේ මම කැමති ඉස්සලම කතා කරන්නේ. දැන් අපි දන්න දැන් ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනකොට අපි දන්නවා මේ වෙද්දී අපේ රටේ ආර්ථිකය ගැන කතා කරද්දී කබලෙනුත් ලිපට වැටිලා ලිපෙනුත් ආයි බීමටත් යටලා දැන් ඉතින් අපිට ආර්ථිකය එහෙම පිටින්ම නම් සරලව කිව්වොත් ඉතින් බංගලොත් තත්යකට වගේ ගිහිලා තියෙනවා. ඉතින් මේ වගේ තත්වයකදී මේ වගේ වාතාවරණයකදී රටේ ඉන්න හැම පුරවැසියෙකුගේම දායකත්වය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ ආර්ථික පරිසරය කියන කාරණය සම්බන්ධයෙන් කාන්තාවක් අපි ගමුකෝ, දැන් කාන්තාවක් මුල් කරලානේ දැන් අද අපි කතා කරන්නේ වැඩසටහන. එතකොට මේ ආර්ථිකයත් එක්ක කොහොමද මේ කාන්තාව සම්බන්ධ කරගෙන රටේ ආර්ථිකය ගොඩනගන්න අපිට කොහොමද මේ කාන්තාව කියන චරිතය දායක කරගන්න පුළුවන් වෙන්නේ? අලුතෙන් ලංකාවේ කාන්තාව දායක කරගන්න දෙයක් නෑ ලංකාවේ ආර්ථිකයට. මොකද ලංකාවේ පිරිමි සියල්ලම යපෙන්නේ විදේශ විනිමයෙන් එන අපේ ගෘහසේවිකාවන් පිටරට ගිහිල්ලා එවන සල්ලි වලින් තමයි අපේ රටේ දළදේශීය GDP එක වැඩියෙන්ම ඉන්නේ පිටරට විදේශ ශ්‍රමිකයන්ගේ වැටුපෙන්. එතකොට 42% විතර. එතකොට ඇත්තටම ලංකාව මේ ලංකාවේ ආර්ථිකයේ පැවැත්ම තියෙන කාන්තාවන්ගේ යතේ. විදේශ ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ කාන්තා
නියෝජනය නැති වුණාට කාන්තාවන්ට සුදුසුතර නොදුන්නට යැපෙන්නේ මේ රට කාන්තාවන්ගේ. එතකොට 52.1% ඉන්නේ කාන්තාවෝ. එතකොට එතනත් බහුතරය මේ රට සරලව කිව්වොත් මේ රට දුවන්නේ කාන්තාවන්ගෙන්ම පමණයි. එතකොට ඒ දුවන කාන්තාවන් හරියට අද වෙනකොට ආර්ථිකයට යොමු කරලා තියෙනවද? ඒ කියන්නේ සමස්තයක් විතර ඒ වෙනුවෙන් කාන්තාවන්ට සාධාරණයක් එක්ක. ඔව් ඒ වෙනුවෙන් කාන්තාවන්ට කොහෙත්ම සාධාරණයක් නැහැ මේ රට තුල. වෙලා නැහැ. ඉතින් ඉදිරියට වෙනසක් විය යුතුයි කියන එක ගැන තමයි අපි කතා කරන්න ඕනේ. ඒක කොහොමද අපි ඇති කළ යුත්තේ කියන එක. හේතුව මොකද කාන්තාවන්ට අදත් අපේ පීතෘමූලික සමාජය තුල මේ ලංකාවේ කාන්තාවන්ට තීරණ ගැනීමේ නිදහසක් දීලා නැහැ. එතකොට පවුල් සංස්ථාව තුළ මේ තියෙන ආර්ථික පීඩාවත් එක්ක වැඩියම පීඩාවට ලක් වෙන්නේ කවුද? කාන්තාව. රට කරවන කාන්තාව තමයි වැඩියම පීඩනයටපත් වෙන්නේ. ඇයි? දරුවට කිරිපිටි ටික නැහැ. ගෙදර උයන්න ගෑස් ටික නැහැ. එතකොට ගේන ගෑස් එක පුපුරයිද විශ්වාස නැහැ. එතකොට බඩු මිල දවසින් දවස ඉහළ යනවා. එතකොට මේ සමහර කාන්තාවෝ ඉන්නවා පුරුෂයා දෙන්න වැටුපෙන් සීමිත කොටසක් තමයි කාලා බීලා ඇදලා ජීවත් වෙන්න ළමයින්ට උගන්වන්න. එතකොට දරුවන්ට උගන්වන්නත් ඕනේ මුදලින්. එතකොට ගෙදර මේ කන්න බොන්න ටික සකසුරුවම් කරලා දෙන්නත් ඕනේ ස්වල්ප මුදලින්. එතකොට ඒ මුදලින් සියල්ල කරනකොට ගෙදර හැම ලේබර් වර්ක් එකක්ම සුළු මේ කාර්මික සියලුම කම්කරු වැඩ ටික ඔක්කොම කරන්නේ කාන්තාව. එතකොට රෝගී කෙනෙක් ඉන්නවා නම් වැඩිහිටියෙක් ස්වාමි පුරුෂයාගේ කවුරු හරි මව පියා එහෙම නැත්නම් ලෙඩ වෙලා ඉන්නවා නම් කවුරු හරි ඒව බලන්නත් ඕනේ කාන්තාව. ගෙදර අලංකාර කරලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ දවසේ දරුවන්ගේ වෙහෙස, ගෙදර වෙහෙස ඒ ඔක්කොම කරලා ස්වාමි පුරුෂයාගේ කටයුතු සියල්ලත් ඉෂ්ට කරන්න ඕනේ. එතකොට මේ පැය 24යි දවස් 7ෙම පැය 24ෙම යම් ක්‍රියාවලියක නිතරම මේ යෙදෙන කම්කරුව තමයි කාන්තාව. අපේ රටේ ඒක වැඩි. එතකොට මේ කාන්තාව රැකියාවත් කරලා අද හැම කාන්තාවක්ම වගේ රැකියාව කරනවා. ඉතින් බහුතරය ලංකාවේ ආර්ථික උපයන්නේ ගෘහස්ත වැඩ කටයුතු කරලා උපය ගන්න දේවල් වලින් ස්වයං රැකියාව සහ කෘෂිකර්මාන්තයෙන්. ඉතින් මේ විධායක ශ්‍රේණියට සහ මේ කාන්තාවන් රැකියාවලට යොමු වෙලා තියෙන ප්‍රමාණය 43% වගේ තමයි ප්‍රතිශතයක් තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට ඊටු 57%ම විවිධ ක්‍රම ඔස්සේ සුළු ආදායම් ලබන කාන්තාවෝ. ඉතින් මේ විවිධ ක්‍රම ඔස්සේ සුළු ආදායම් ලබන කාන්තාව සහ රජයේ රැකියාව කරන කාන්තාව අද ගත්තොත් රුපියල් 30000ක වැටුපක් අරගෙන රුපියල් 20000ක් බස් එකට වියදම් කරලා රුපියල් 10000කින් මාසයක් ගෙවන්න පුළුවන්. එතකොට මේ වැඩි වෙන බඩු මිලත් එක්ක ඇයගේ වැටුප වැඩි වෙනවද? එතකොට ඇයට ලැබෙන ප්‍රසූත නිවාඩු වැඩි වෙනවද? එතකොට ඇයට මාසිකව ශාරීරිකව ජීව විද්‍යාත්මක ඇති වෙන වේදනාවන් වලට ඒ රෝගීන් වලට නිසි විදිහට විවේකයක් මානසික සුවයක් ගන්න පුළුවන් විදිහේ පහසුකම් සැලසෙනවද? එතකොට ඇයට දරුවන් එක්ක කාලය ගත කරන දරුවන්ගේ ප්‍රශ්න වලට එතකොට අපේ මේ සමස්ත පද්ධතියම කාන්තාවට සහාය දෙන පද්ධතියක් නෙමෙයි තියෙන්නේ. බස් එකේ ගියත් අපිට නිදහසේ යන්න පුළුවන්ද? පාරේ කාන්තාවකට යන්න පුළුවන්ද? කෞශල්‍ය මහත්මිය. දැන් අපි දන්නවා දැන් කාන්තාව ගැන දැන් ගොඩක් දේවල් දැන් අපි කතා කරගෙන ආවා. ඉතින් කැමැති දැනගන්න දැන් දේශපාලනමය වාතාවරණයක් පැත්තෙන් අපි සලකලා බලනකොට කොහොමද මේ කාන්තාවගේ සංවර්ධනය සිදු වුනේ? කොහොමද මේ කාන්තාවගේ මේ සම්බන්ධයෙන් ප්‍රවිෂ්ටය සිදු වුනේ? කැමැති දැනගන්න ඕන ඔය ගැන. ඔව් මුලින්ම දැන් ලිබරල් ස්ත්‍රීවාදය ගැන කතා කරනකොට women in development කාන්තාව සංවර්ධනයට එන්න ඕනේ කියලා 1945 දී කාන්තාවගේ ආර්ථිකය ප්‍රවේශයක් කාන්තාව අර හිටිය මේ දිලිඳුන්ගේම මානසිකත්වයෙන් හිටපු වහල්භාවයේ මුදවලා කාන්තාව ඉස්සරහට ගෙනල්ලා අරගෙන යනකොට මාක්ස්වාදීන් සමාජවාදීන් කතා කරන්න පටන් ගත්තා මේක තව දුරටත් මේ කාන්තාවට තියෙන මේ මූල්‍යමය නිදහස විතරක් මදි. ආසියානු කාන්තාව මින් ඔබට එන්න ඕනේ. මීට වඩා මේගොල්ලෝ නායකත්වයට එන්න ඕනේ. විධායක ශ්‍රේණි වලට එන්න ඕනේ කියලා කතා කරලා 1970 80 දශකයේදී සමාජවාදී මතයක් ගෙනාවා women and development. ඒ කියන්නේ කාන්තාව සංවර්ධනය තුළ මේක කාන්තාව සහ සංවර්ධනය කියලා. ඒකෙදි කතා කරනවා කාන්තාව තමයි
මේ සමාජ පද්ධතියම මේන්ටේන් කරන්නේ මේ කියන්නේ ක්‍රියාත්මක කරවන්නේ මෙහෙයවන්නේ. ඉතින් ඒක නිසා මෙයා තමයි මූල්‍ය ලක්ෂ්‍ය වෙන්න ඕනේ. මෙයා දේශපාලනයට ආයුතුයි. මේ පීතෘ මූලික සමාජ ක්‍රමය බිඳවට්ටන්න නම් කාන්තා නායකත්වයේ මත වෙන්න ඕනේ කියලා 1970 80 කතා කරනවා කාන්තාව සහ සංවර්ධනය. ඉතින් ඕක 90 මැද භාගයේදී වගේ නැවත බිඳ වැටෙනවා. එතකොට මේ කාන්තාව කියන්නේ ඒකේ ප්‍රායෝගික ගැටලු මතුවෙලා. එතකොට 1970 කාන්තාව සහ සංවර්ධනය ගැන කතා කරනකොට 1960 අපේ අමතක නොකළ යුතු කාරණයක් තමයි සිරිමාවෝ මැතිනිය ලෝකයේ පළවෙනි අග්‍රමැතිවරිය බවට පත් වෙනවා. ඉතින් ඒ වෙනකොටත් ඒකේ අර පන්ති පරතරය සහ කාන්තාවන්ට තියෙන නිදහසේ ගැටලු නිසා අපේ කාන්තාවෝ ඉදිරියට එන්නේ නැහැ. මොකද අපේ මනසෙම තියෙනවා කාන්තාව නුසුදුසුයි. පාලනයට නුසුදුසුයි. විධායක ශ්‍රේණියට නුසුදුසුයි. ඒ කියන්නේ පුදුම මේ ප්‍රතික්ෂේපයක් තියෙනවා කාන්තාවන්ට මේක කරන්න බෑ කියලා. පුංචි ප්‍රශ්නයක් ඔකත් එක්ක මේ පැන නගිනා මේ කෞශල්‍ය මහත්මිය දැන් අපි හිතමුකෝ දැන් හරි කාන්තාවට දැන් එන්න කියලා පාර හදලා තියෙන වෙලාවකත් සමහරක් වෙලාවට මේ කාන්තාවන් බය වෙනවා කොහොමද මෙහෙම ඉස්සරහට යන්නේ ඉස්සරහට යද්දි බය වෙනවා ඉස්සරහට ගියාම මට මොන වගේ තත්ත්වයක් ඇතේද මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඇත්තටම සමහරක් වෙලාවට කාන්තාව පවා පසුබහින වෙලාවල් තියෙනවා එතකොට ඔබතුමීට මොකක්ද ඒ සම්බන්ධයෙන් කාන්තාවක් විදිහට තවත් කාන්තාවකට කියන්න තියෙන මේ වගේ දෙයක් සම්බන්ධයෙන් මෙහෙමයි ඒක කාන්තාව ඇයි පහු බහින්නේ අපේ රටේ සෙක්ස් සහ ජෙන්ඩර් කියන දෙක ඒ කියන්නේ ස්ත්‍රී ලිංගය සහ පුරුෂ ලිංගය ස්ත්‍රිය සහ පුරුෂයා ඒ වගේම ස්ත්‍රී පුරුෂ වාදය කියන දෙක පටලවගෙන තියෙන සමාජයක්. ඒක ඇත්තටම අපි දවසක් කතා කළ යුතු මාතෘකාවක් දනංජය. මේ අවබෝධය අපේ සමාජයේ 95% විතර නැහැ. ඒක නිසා මේගොල්ලෝ ස්ත්‍රී පුරුෂ වාදයට ගහන්න ඕන තැන්වලට මේගොල්ලෝ ගහන්නේ ලිංගිකත්වයට. ස්ත්‍රිය කියන කෙනාට. එතකොට ස්ත්‍රිය කියන කෙනාට චෝදනාවක් කරන්න කලින් මේ සමාජය හිතන්නේ නැහැ මේ අපි චෝදනා කරන්නේ අපිටම. තමාටමයි. තමාගේ වටිනාකම්, තමාගේ ආගමික ඉගැන්වීම්, තමාගේ හර පද්ධතිය, අධ්‍යාපනය, දැනුම, සංස්කෘතිය මේවට තමයි මේ පහර ගහන්නේ. කාන්තාවට නෙමෙයි. ඉතින් කාන්තාව ඇයි එන්න බය? දැන් මෙච්චර දැන් ගොඩාක් අය කියනවා මම හරි මේ බය නැතුව කතා කරන හරි දක්ෂ නිර්භය කෙනෙක්. නමුත් මමත් සමහර තැන්වල තීරණයක් ගන්න කලින් දෙපාරක් නෙමෙයි 10 පාරක් විතර හිතනවා. හේතුව ඇයි? අපේ ප්‍රතිරූපයට හානි කරන්නේ, ලිංගිකත්වයට හානි කරන්නේ. අපේ මතවාදයට නෙමෙයි. එහෙම විඥානයක් අපේ සමාජය තුළ ගොඩනැගිලා නැහැ. එතකොට මේ අවබෝධය මේ සමාජයට ඇති විය යුතුයි එකටම. ඒ අවබෝධය මාධ්‍ය වලින් පවා ඒ අවබෝධය ඇති කළ යුතුයි. දැන් මාධ්‍යනොත් කාන්තාව ගැන කතා කරනව අඩුයිනේ. කාන්තාව කියලා කිව්වහම මේගොල්ලෝ හිතන්නේ ලස්සනට හොඳට රූපලාවන්‍ය කටයුතු කරලා මේ හරි සියුම් ලාමක දැන් ගත්තොත් එම් පුරාවිද්‍යා ශාස්ත්‍රය ගත්තොත් මම දන්න මගේ ගොඩාක් මිතුරු ඉන්නවා හොඳට මේ ආචාර්ය උපාධි වලට පවා අරගෙන දක්ෂ අය ඉන්නවා කවදාකවත් මේ වෙනකන් ලංකා ඉතිහාසයේ අධ්‍යක්ෂක ධූරයක් අධ්‍යක්ෂ ජෙනරාල් වරියකගේ ධූරයක් දීලා නැහැ. මං කිව්වේ දැන් රේණුකා ජයසුන්දර මහත්මියට ගිය අවුරුද්දේ තමයි මේ හම්බ වෙන්නේ නියෝජ්‍ය පොලිස්පති ධූරය පළවෙනි වරට ලංකාවේ. ඒතකොට ඉඩ දෙන්නේ නැහැ. ඇයි? දැන් මේ පොලිසියට ගිහිල්ලා ගහලා කරලා අපරාධකාරයෝ අල්ලලා ප්‍රශ්න විසඳන්න කාන්තාවන්ට බැරිද? පිරිමින්ට වඩා හොඳට කාන්තාවන්ට පුළුවන්. ගස් නගින්න කාන්තාවන්ට බැරිද? ඔව් පුළුවන්. කාන්තාවට පුළුවන්. එතකොට ගුවන් යානයක් හසුරවන්න කාන්තාවට බැරිද? ෆ්ලයිලට්ලා නැද්ද? පුළුවන් ඉන්නවා. රට පාලනය කරන්න බැරිද? ඉතින් තොටිල්ල නලවන දෑතට ලෝක පාලනය කරන්න පුළුවන් නම් මේ විශ්වයම හසුරවන්නේ කාන්තාව. මේ විශ්වයම අලංකාර කරන්නේ කාන්තාව. අද මේ සනුහාරයක් කොහෙන්ද මේ අපිට මෙහෙම මිනිස් සමාජයක් කොහෙන්ද කාන්තාව නැත්තම්? දැන් මම දරුවෙක් හදන එක ප්‍රතික්ෂේප කරොත් මගේ ස්වාමි පුරුෂයාට පරම්පරාවක් කොහෙන්ද? නේද? එතකොට මම ප්‍රේමය දුන්නේ නැත්තම් මගේ දරුවා හොඳ සමාජ පුරවැසියෙක් වෙනවද? එතකොට මේ හැමදේම කරන්න පුළුවන් කාන්තාවට මේ පරිසරය අවකාශය සලසලා දෙන්නේ නැහැ. නිදහසේ යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු කතා කරන්නේ මොනවද? අම්මා කෙනෙක් ඉන්න දරුවෝ කතා කරන විදිහටද සමහර മന്ത്രിවරු පහුගිය දවස්වල කාන්තාවන්ට කතා කරන්නේ පාර්ලිමේන්තුව තුල. එතකොට පාර්ලිමේන්තුවේ දරුවෝ බලාගෙන ඉන්නකොට වැඩිහිටියෝ විදිහට ඒගොල්ලෝ කොහොමද මේ හැසිරෙන්නේ? එතකොට මේගොල්ලෝ මේ හැසිරීම කාන්තාවව වෙල්කම් කරන්නේ නැහැ කිසිම ශ්‍රේෂ්ඨයකට.
මේ රට මට දාලා යන්න ඕන තරම් මේ හේතු සාධක තියෙනවා මම රටට ආදරේ නැත්තම්. මම මේ රටේ කාන්තාවන්ට ආදරේ නැත්තම් මට මේ රටේ ඉන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. මුළුතැන් ගේ ගත්තොත් මුළුතැන් ගෙදර කටයුතු ටිකේ ඉඳලා බඩු මිල ටික ඉඳලා එතකොට ගෑස් එකේ ඉඳලා ආර්ථිකයේ හැම දෙයකම බස් ගාස්තුවේ ඉඳලා ප්‍රවාහනයේ ඉඳලා කාන්තාවකව මානසිකව පීඩනයට ලක් කරන බෙහෙත් ටිකේ ඉඳලා බස් එකේ යන්න බෑ පාරේ පයින් ඇවිදගෙන යන්න බෑ එහෙම රැකවරණයක් නැහැ අපිට ගරුත්වයක් නැහැ පිරිමියා තුලින් කාන්තාවට බහුතරය ගැන මම කතා කරන්නේ සුළුතරයක් ඉන්නවා පුරුෂයන්ට විරුද්ධ නෙමෙයි මම සුළුතරයක් ඉන්නවා කාන්තාවන්ට ගරු කරන සහයෝගය දක්වන නමුත් බහුතරය ගත්තොත් අපේ රටේ රැකියා ආයතනයක කාන්තාවට එතන ආයතන ප්‍රධානියාව සතුටු කරන්නේ නැතුව එයාව හොඳින් තියාගන්නේ නැතුව තමන්ගේ මතයට වැඩ කරන්න බෑ එතකොට පාර්ලිමේන්තුවට ඇයි එන්නේ නැත්තේ ගහන්නේ චරිතයට එහෙම නැත්නම් ලේසියෙම කාන්තාවගෙන් ඉල්ලන්නේ ඇයි ලිංගික අල්ලස් එතකොට මේ කාන්තාවට එන්න අපි පාර කපන්නේ නැතුව හැම පැත්තෙම පාර වහලා අහනවා ඇයි ඔයගොල්ලෝ එන්නේ නැත්තේ කියලා. දැන් මට එන්න තියෙන පාර හැමතැනම වහලා. ඒතර මම එන්න ඕනේ තාප්ප පැනගෙන. ඒ තාප්ප පැනගෙන එන්න යනකොට ස්වාමි පුරුෂයා කකුලෙන් අදිනවා. ඔයා ඔය තාප්පේ පනින්න යන්න එපා. මොකද මගේ පවුලට අවනම්බුවක් එන්න පුළුවන්. එතකොට නැන්ද අම්මලා මාවලා කකුලෙන් අදිනවා. අම්මලා තාත්තලා කකුලෙන් ඔයා ඔතෙන්ට ගියොත් අපිට ඔයාව නැති වෙයි. ඔයාගේ ජීවිතයට හානියක් වෙයි. ඔයා මිනිස්සු ඔයාට ජීවත් වෙන්න ඉඩ දෙන එකක් නැහැ. දැන් චෝදනා කරන සමහරුන්ට අපහාස චෝදනා කරනකොට දරා ගන්න බෑ. එතකොට මේකට එන්න ඕනේ ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති කාන්තාව එන්න ඕනේ මේක කාගෙන කඩාගෙන යන්න. ඉතින් ඉදිරියට මම කියන්නේ කාන්තාවන්ට. දැන් කිසිම වෙලාවක අධෛර්යමත් වෙන්න එපා. මොකද බහුතරයේ කාන්තාවන්ට සහාය දක්වන්න ඕනේ. මම ඉදිරිපත් වෙනවා මම බොහොම කාන්තාවන්ට බොහොමයක් මේ හැංගිලා දුක් විඳින කාන්තාවෝ එළියට අරගෙන මතු කරලා ඒගොල්ලන්ට නැගිටින්න කකුල් දෙකෙන් දෙපයින් හිට ගන්න කාන්තාවකට හොඳටම හයිය තියෙනවා. එතකොට ඒ කාන්තාවන්ට මම ඍජුව කතා කරන්න කැමති. ඕගොල්ලෝ මේ තියෙන ක්‍රමය අපිට වෙනස් කරන්න නම් අපිත් තාප්පේ පැනගෙන යන්න ඕනේ. අපි පියවරක් ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් ඒ පියවර ගන්න අවකාශය නැති වුණාට ඒ අවකාශය අපි හදා ගන්න ඕනේ. අපේ තැන අපි හදා ගන්න ඕනේ. මං වෙනුවෙන් වෙන කවුරුත් හඬ නගන්නේ නැහැ. මං වෙනුවෙන් හඬ නගන්න ඕනේ මම. මගේ මූලික මානව අයිතිවාසිකම් දැන් මානව අයිතිවාසිකම් ගැන ප්‍රියැම්බල් එකේ කතා කරන්නේ හැමෝම මිනිස්සුયો. කාන්තාව පිරිසියා කියලා කිසිම විදිහකට වෙනස් කරන්නේ මේ මානව හිමිකම් ප්‍රඥප්තියේ. සියලු මිනිස්සුන්ට තමයි මානව හිමිකම් දෙන්නේ. එතකොට සියල්ල එක හා සමානයි. එක හා සාධාරණව සමානව අපිට සියල්ල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඉදිරිපත් වෙන්න බය වෙන්න එපා. අපි එකට එකතු වුණොත් කාන්තාවෝ මේ border and barrier කියන එක මේ තාප්ප වලලු මේ බාධක සියල්ල ජයගෙන ඉස්සරහට යන්න පුළුවන්. පුංචි ප්‍රශ්නයක් දැන් ඔබතුමේ කියනානේ දැන් ඔය පාරවල් ටික වැහිලා ඇහිරිලා ඒ හින්දා තාප්ප පැනගෙන යන්න වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි එදාට වඩා අද වෙනකොට ඔය තාප්ප වලින් පැනලා යන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙලා කියලා හිතෙන්නේ නැත. අඩු වෙලාද නැත්නම් වැඩි වෙලාද? ඔබතුමීගේ අදහස මොකද? ඒ කියන්නේ දැන් අපි එන්න නූතනයට තාක්ෂණයත් එක්ක ඩිජිටල් කරණයකුත් එක්ක මේ ලෝකෙ ඉස්සරහට යන. එතකොට කාන්තාවකට දැන් එදා තිබ්බ තැනට වඩා ගෞරවයක් සම්මානයක් මම හිතන්නේ අද සමාජය තුළ කාන්තාවගේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනනේ. කාන්තාව පෙරමුණට අරගෙන එන ප්‍රමාණය අපි දන්නවා අපි දකින කාලයත් එක්ක වැඩි වෙලා තියෙන කාන්තාවට. එතකොට ඔය අදේ සමාජයේ වැඩ කරනකොට කොහොමද එතකොට ඒ කාන්තාවට නිසි තැනට යොමු වෙන්න ඒ ඉඩහසර සැලැස්විලා තියෙනවද? විශ්වයේ වශයෙන් ගත්තොත් ඔව්. එතකොට යුරෝපීය ප්‍රවණතාවයේ වශයෙන් ගත්තොත් ඔව්. ආසියාව ගත්තොත් නැගෙනහිර ආසියාව දකුණු ආසියාව ගත්තොත් ඔව්. හැබැයි ලංකාව ගත්තොත් නෑ. ඒක තමයි අවසනාව. එතකොට අපි තමයි වෙනස් වෙන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. අපේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ රට ඇතුලේ තියෙන පද්ධති වෙනස මම කිය දැන් පුරාවිද්‍යාවේ හිතනවා මේ වනජීවී කාර්යාල වලට කාන්තාවකට යන්න බෑ. යට අධ්‍යක්ෂ කාන්තාවක් කොච්චර සුදුසුකම් තිබුණත් අධ්‍යක්ෂකවරියගේ මේ භූමිකාව දෙන්නේ නැහැ. අධ්‍යක්ෂ ජනරාලවරිය දෙන්නේ නැහැ. මොකද මේ ගල්ලෙන් අස්සේ යන්න බෑ. වනජීවී කාර්යාල යන්න බෑ. අපරාධකාරයොත් එක්ක සටන් කරන්න බෑ. මේවට කෑ ගහන්න බෑ. නැගිටින්න බෑ. අර මේ කාන්තාව කියන්නේ දුර්වල. දැන් ඇත්තටම මුලින්ම දැන් කාන්තාව ගත්තොත් මේ සමස්ත
සමස්ත සමාජයේම තියෙන මතය තමයි කාන්තාව ගෘහස්ත කටයුතු කරන. පුරුෂයා කියන්නේ බාහිර වෙළඳපොළ කටයුතු කරන. කාන්තාව ඉන්නේ නිවස තුල රීප්‍රොඩක්ටිව් කරන්න. ඒ කියන්නේ දරුවන් ප්‍රසූත කරන්න සහ ගෙවල් ඇතුලේ කාර්යයන් කරන්න. අරගොල්ලෝ ඉන්නේ එළියේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ. ඒතකොට කාන්තාව කියලා කියන්නේ අඩු සැලකිලි ලබන අඩු වටිනාකමක් දිය යුතු කෙනෙක්. පුරුෂයා කියලා කියන්නේ ගෞරවනීය ස්ථානයක් දිය යුතු ගරු කටයුතු ක්‍රියා කරන කෙනෙක් කියන තමයි සමාජ හරපද්ධතියෙන් විසින් කාන්තාව සහ පුරුෂයා අතර වෙන් කරලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රමය ඉඩහසර අද එදාට වඩා තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. තියෙනවා වගේ එළියෙන් පෙනුනට ඒකයි කියන්නේ සමානාත්මය සහ සාධාරණත්වය. අපේ සමානාත්මය කියලා කතා කරාට ඒ කියන්නේ සමානව කියන්නේ එක උසට පුටු තුනක් තියලා තියෙනවා. උස් මට්ටම් තුනක තියෙන තුන් දෙනාම ඒ පුටුවේ වාඩි වෙන්නේ. එතනින් උඩින් තාප්පයක් තියෙනවා. තාප්පෙන් බලනකොට මිටි කෙනාට තාප්පේ පේන්නේ නැත්තම් එයාට පේන්නේ නැහැ. ඒක තමයි සමානාත්මතාවය. අපේ රටේ තියෙන සමානාත්මතාවය. සාධාරණත්වය කියලා කියන්නේ මිටි අයගේ පිළිවෙලට එක සමානව හදනවා. ඒ කියන්නේ තුන් දෙනාම එකම උස ලෙවල් එකට තියලා තියෙන්නේ. එතකොට ඒ තාප්පේ තුන් දෙනාටම තාප්පෙන් එහාට එක විදිහට බලන්න පුළුවන්. එහා ලෝකේ දකින්න පුළුවන්. හැබැයි අපේ එහෙම එක සමානව ආසන පනවලා එක සමානව තාප්පෙන් එහා ලෝකේ බලන්න පුළුවන් පරිසරයක් කාන්තාවට අපේ රට තුළ තාම නැහැ. රටක් විදිහට මුළු කාන්තාවන් උදෙසාම සමානාත්මතාවයට එහා ගිය සාධාරණත්වයක් ඉටු විය යුතු කාලයක් තමයි නම් මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අද ජීවන ගෙත්තමින් අපි කාන්තාව ගැන කතා කරා. අපිත් එක්ක එකතු වුණා ජනමාධ්‍යවේදිනියක්, ඒ වගේම ලේඛිකාවක්, ඒ වගේම කතිකාචාර්යවරියක්, පශ්චාත් උපාධිධාරිනියක්, ඒ වගේම කාන්තා හා ළමා කටයුතු පිළිබඳව ක්‍රියාකාරණියක් විදිහට කටයුතු කරන කෞශල්‍යා අබේවික්‍රම මහත්මිය ඉතාමත් වැදගත් කාලීන අද සමාජයේ කාන්තාව ගැන කතා කළ යුතුම අවස්ථාවක මම හිතනවා අද අපි වැදගත් කතිකාවතක් ජීවන ගෙත්තමින් ඔබ වෙත ගෙනවා. ඉතින් මේ හරවත් කතිකාවතක් ගෙන්න අපිට අද අපිත් එක්ක සම්බන්ධ වුණු ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොමත්ම ස්තුතියි ධනංජය සහ කණ්ඩායමට මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධව. අනිවාර්යයෙන්ම. ඉතින් ජීවිතය ගැන හැමදාමත් අලුතින් හිතන, ජීවිතය ගැන හැමදාමත් අලුතින් කතා කරන ජීවන ගෙත්තමින් අද දවසේ ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න අලුත් ගොඩක් දේවල් අපි මේ වැඩසටහනේ කතා කරා. ඉතින් අපේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අපිව අමතන්න 01 4 32 39 81 යන දුරකථන මාර්ගයෙන්. ඒ වගේම ඔබට තියෙන ගැටලු යොමු කරන්න අප වෙත තැපැල් මාර්ගයෙන් නම්බර 177 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ යන ලිපිනයට. ඉතින් ජීවිතය හැමදාම එක තැන නතර කරගෙන ඉන්න එපා. ඉතින් ජීවිතය අපි පියවරින් පියවර ඉස්සරහට තියලා දවසින් දවස ජීවිතය අලුත් විදිහට හිතලා අලුත් විදිහට දැකලා අලුත් කෝණ වලින් දැකලා ජීවිතය ජය ගන්න ඕනේ. ඉතින් ආරාධනා කරන ජීවන ගෙත්තමත් එක්ක එකතු වෙලා ජීවිතය අලුත් විදිහට දකින්න හැමදාමත් වගේ ජීවිතය ගැන අලුතින් කතා කරන ජීවන ගෙත්තමත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් තවත් දවසක හම්බෙමු ජීවිතය ගැන අලුතින් හිතන්න දෙයක්, ජීවිතය ගැන අලුතින් කතා කරන්න දෙයක්ත් අරගෙන. ඉතින් ආයෙත් හම්බෙමු. ආයුබෝවන්.